සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන්ට ජීවිතයට විශාල භාග්‍යයක් ලැබෙනවා. ඒ තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන ඔබට අහන්න ලැබෙනවා. එතකොට අපිටම මේ දහම් කරුණු කතා කරනකොට ශ්‍රවණය කරනකොට අපිටම හිතෙනවා අනේ භාග්‍යතුන් වහන්සේ කොච්චර ආශ්චර්යයිද කියලා. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙස්ට් මහමෙවුනා භාවනා අසපුර සම්බන්ධ පින්වත් හරස හේවා බජ්ජමගේ මහත්මයා, සුධාරී හේවා බජ්ජමගේ මහත්මිය සහ හසන්යා හේවා බජ්ජමගේ දියණිය විසින් හසන්යා පුංචි දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස නිදුක් නිරෝගී සුව පිණිස ධර්ම දානයෙන් රැස්වෙන පින් බලයෙන් සිත ප්‍රාර්ථනා කරන තමයි මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පින්වතුන්ට බලාපොරොත්තු වන ආකාරයෙන් මේ සිත ප්‍රාර්ථනාව සිදු වේවා කියන මේ සිත පෙරදරිව අද ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, අපිට මේ වෙනකොට ගොඩාක් අය ධර්මය අහනවා. කොහොමදත් මේ වැඩසටහන ශ්‍රවණය කරන අය නිතර ධර්මය අහන පිරිසක්. එතකොට දැන් තියෙන්නේ බණ ඇහිල්ලේ අඩුවක්ද, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගන්න බැරි ගැටලුවක්ද? ගොඩාක් ධර්ම දේශනා ශ්‍රවණය කරන අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි සමස්තයක් වශයෙන් ධර්මය අහනකොට හිතෙනවා මෙන්න කුසල්, මෙන්න අකුසල්, මෙන්න යහපත් දේ, මෙන්න අයහපත් දේ කියලා හිතට ලාවට හෝ දැනෙනවා. එහෙම දැනුණට අර අකුසල් දුරු කරගන්න වීරිය නැහැ. ඒ හරි පාරට එන්න හැකියාව නැහැ. බුද්ධ කාලේ එක බණපදයෙන් මඟපල් ලැබුවා. ඒ ධර්මයේ ඒ විදිහට මේ සූත්‍ර දේශනා අද ඇහෙනවා. නමුත් අර මඟපල තබා ජීවිතයේ අකුසල් දුරු කරගන්න වැඩපිළිවෙලටවත් එන්න වීරිය නැහැ. හැකියාව නැහැ. ඔන්න එක පිරිසකට. තව පිරිසක් ඉන්නවා යාළුවන්ට තේරෙන්නේ නැහැ. කියන්නේ එකක්, ඇහෙන්නේ එකක්, තේරුම් ගන්න එකක්. එහෙම ගත්තොත් අසරණයිනේ දැන්. දැන් මේ අසරණ පිරිසට මේ අසරණ ලෝකෙට සරණක් ඕන. ඒ සරණේ ඉල්ලලා තමයි ජීවිතේ වෙනස් කරගන්නේ. එතකොට පින්වත්නි, ඒ සරණ
අපි ඉස්සෙල්ලාම හදාගන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්. බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදෙන්න ශ්‍රී සද්ධර්මයට හිත පහදින්න මේ ආර්ය මහා සගරුවන මහරහතන් වහන්සේලා ගැන හිත පහදින්න මේ හිත ඍජු වෙනවා. හිතේ ලාමකකම් දුරු වෙනවා. එතකොට ඒ නිසා අපි කවුරුත් අතිශයින් වෙහෙසිය යුතුයි ශාස්ත්‍රුන් වහන්සේ ගැන බලවත් වූ ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස. බලවත් වූ ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස. ඒ නිසායි අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආචාර්ය මනුස්සෝ නමින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ජීවිතය ගැන ඒ උතුම් සම්බුදු සිරිත ලියවේ. එතකොට හිතන්න බලන්න ඒක සුළු දෙයක් නෙවෙයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි ත්‍රිපිටකයේ මේ විදිහට හිත පහදවගෙන ශ්‍රද්ධාවෙන් කියවපු කෙනා. ලොකු ස්වාමීන් වහන්සේට තමයි ඉස්සෙල්ලාම ඇති වුණේ මෑත භාගයේ අපි ගත්තොත් අපේ සත්පුරුෂ වැඩපිළිවෙලේ මහමෙවුනාව කියමු. ලොකු ස්වාමීන් වහන්සේට ඉස්සෙල්ලාම ඇති වුණේ මේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ ධර්මයෙන් පිළිසරණ හොයන්න ඕන කියලා. සූත්‍ර දේශනා හරියට තේරුම් ගන්න එක ලොකු ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච භාග්යක් නේ. ලොකු ස්වාමීන් වහන්සේනේ ධර්මයේ දේශනා කළේ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා විස්තර කළේ ලොකු ස්වාමීන් වහන්සේනේ. පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදේ ආයතන ගැන මෙච්චර බණ කියපු කෙනෙක් ඉන්නවද ලොකු ස්වාමීන් වහන්සේ තරම්? ලොකු ස්වාමීන් වහන්සේ තරම් ගැඹුරු ධර්මයේ විස්තර කරපු කෙනෙක් නෑ ලංකාවේ. එච්චර ධර්ම දේශනා කළා තියෙනවා. අකුරක් ගානේ ගැඹුරු ධර්මයේ විස්තර කළා. අකුරක් ගානේ සතිපට්ඨානෙ විස්තර කළා. අකුරක් ගානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කළා. එතකොට මහා මෙවුනාව ආරම්භ කරන්නත් කලින් තමයි සතිපට්ඨාන පොත ලියවේ ලොකු ස්වාමීන් වහන්සේ. බලන්නකො සතිපට්ඨාන පොතේ විග්‍රහය. ඒ සූත්‍ර දේශනාවේ ඒ අර්ථ මතු කිරීම සාමාන්‍ය කෙනෙකුට නම් කරන්න අමාරුයි කියලා කෙනෙක් බලන කල්පනාව තියෙන කෙනෙකුට තේරෙනවා. එතකොට මේ මහමෙවුනාව ආරම්භ කරන්නත් කලින් සතිපට්ඨාන පොත ලියුවේ. එතකොට මහමෙවුනාව ආරම්භ කරන්නත් කලින් ලොකු ස්වාමීන් වහන්සේට ධර්මය ගැන තිබ්බ දැක්ම කල්පනා කරන්න. ඔය මීට අවුරුදු 22කට කලින් 1999ට කලින් ඊට පස්සේ 1999න් අගෝස්තු මාසේ මහමෙවුනා අසපු ආරම්භ කළේ පොල්ලතු පෙරවල් 5කින්. ඒ වෙනකොටත් තැනින් තැන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. නුවණින් විමසනවා. භාවනාවල් පුරුදු කරනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන්. දවස් ගණන් දින ගණන් භාවනා වැඩසටහන් තිබුණා. ඒතර මේ වාගේ ඊළඟට ත්‍රිපිටක පරිවර්තන සිද්ධ වුණා. නැවත නැවත ධර්මයේ කියුවා. ශිෂ්‍ය පිරිසට ධර්ම ඉගෙනුවා. ඒතකොට මේ වාගේ දහම් වැඩපිළිවෙලක් එක්ක යද්දී ලොකු ස්වාමීන් වහන්සේගේ හිත මෝරනවද ලාමක වෙනවද? මේ විදිහට යද්දී හිත මෝරනවනේ. ධර්මයෙන් වැඩෙනවනේ. එතකොට අර සතිපට්ඨානේ ලියනකොට එච්චර දැක්මක් තිබ්බනම් සාංශනීය ගැන මේ අවුරුදු 22ක් වෙනකොට කොච්චර හිත මෝරලා ඇතිද? ධර්මයේ ගැන කොච්චර මෝරපු බවකට උන්වහන්සේගේ හිතපත් වෙලාද? ඒ විදිහේ දැක්මක් තියෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපගේ පරම පූජනීය ආචාර්යන් වහන්සේ අපිට දුන්න දායාදේ තමයි 20 වසරකේ ධර්ම ප්‍රචාරයේ කැටි කරලා අපිට මංජු ශාවක රුවලා දුන්නා වගේ දෙයක් තමයි ආචාර්ය මනුස්සෝ පොත් වහන්සේ ලියපු එක. ආචාර්ය මනුස්සෝ පොත් වහන්සේගේ තියෙන කුමක්ද? ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ආචාර්ය මනුස්සෝ. එහෙනම් ධර්මයෙන් මෝරන්න ධර්මයෙන් වැඩෙන්න
ශාසනය ගැන දැනෙන්න හිතේ දෝංකාර දෙන්නේ කුමක්ද? ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ රහතන් වහන්සේලා පවා උදන් අනනවා. බුද්ධා ලෝකේ අනුත්තරාති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝහි අනුත්තරයි කියලා. රහතන් වහන්සේලාගේ බලන්න. රහතන් වහන්සේලාගේ උදාන ගාථාව තමයි බුද්ධා ලෝකේ අනුත්තරාති. බුදුරජාණන් වහන්සේ ලෝකේ අනුත්තරයි. මඟඵල ලැබූ යක්ෂයන්ගේ ජීවිත, දිව්වරුන්ගේ ජීවිතය දෙස බලන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේට මෙලොවත් පරලොවත් යහපත පිණිස යදි සච්චා ධමා ඡාගා කන්ත්‍යා බියෝන විජ්ජති. සත්‍යයත් දමනයත් ත්‍යාගයත් ඉවසීමත් තරම් දෙයක් නැහැ. කියනවා වෙන අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් අහන්න ආලවක ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය තරම් සත්‍ය වචන කතා කිරීම, සත්‍ය අවබෝධ කිරීම, ඉන්ද්‍රිය දමනය, ඊළඟට අත්හැරීම, ධාමයෙන් යුතුව ඉවසීම තරම් ලෝකයේ ශ්‍රේෂ්ඨ දේවල් තියෙනවද කියලා අහන්න. ඒ වෙනකොට ආලවක ධර්මය අවබෝධ කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දන ගහලා ආලවක කියනවා, ස්වාමීනි මට නෑ උවමනාවක් තවත් කෙනෙක්ගෙන් ඕක අහන්න. මට තියෙන්නේ උවමනාවක්. ගමින් ගම, හන්දියෙන් හන්දිය, නගරයෙන් නගරය, පුරවරෙන් පුරවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මං කියා යන්න ආසයි. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පිවිතුරු බව කියන්න ආසයි. බලන්න සෝතාපන්න වෙච්ච කෙනාගේ හිතේ තියෙන්නේ මම සෝවාන් වුණා කියන්නත් නෙවෙයි. මේ ධර්මයේ ගැඹුරු බව මේකයි, මෙච්චර ගැඹුරු එකක් මං අවබෝධ කළේ කියලා ඒ ගැඹුර කියන්නත් නෙවෙයි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ අනුත්තර බව, ආශ්චර්ය බව. තවත් විමසලා බලන්න. සාතාගිර හේමවත භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ධර්මය අවබෝධ කරපු අවස්ථාව. ඔවුන් පවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා සිටිනවා, ස්වාමීනි මෙතන රැස්වුණේ යකෝන් ඉන්නවා දහසක්. අපි දැන් ගමින් ගමට යනවා. අපි නගරෙන් නගරට යනවා. බුදුරජාණන් වහන්සේ ගැන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සොඳුරු බවත් අපි දැන් කියා යනවා. ඔවුන් සෝතාපන්න අය. තමන් සෝහන් වුණ බවවත්, ඒ තමන් අවබෝධ කරපු ධර්මයේ ගැඹුරේ පතුල ගැනවත් නොවේ ඔවුන් කතා කළේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. ඒ උතුම් සත්පුරුෂයන්ගේ දහම් වැඩපිළිවෙල, ඔවුන් ධර්මය අවබෝධ කරපු පිළිවෙල ඒකාන්තයෙන් සත්‍යයි. එනිසා බලන්න පින්වත්නි, අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ද මේ ධර්මයේ මෙච්චර ලෝකෙට කියලා, මෙච්චර ධර්මයේ ලියලා, මෙච්චර ධර්මයේ මිනිසුන්ට දායාද කරලා අවසානයේ උන්වහන්සේත් හඬ නැගුවා, ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. ධර්මයේ අහුණානේ, ධර්මයේ දැනුණානේ. ඒ සත්පුරුෂයන්ගේ දහන් න්‍යායට එකඟයි නේවා. එහෙනම් අපිට ලැබුණ ආචාර්යයන් වහන්සේ ගැන අපිට සැකයක් නැහැ. අපිට ධර්මයේම දායාද කළා කියලා. ඒ නිසා ඔබටත් ධර්මයේ ලැබුණා නම්, ඔබත් ධර්මය අහන්න ආස නම්, ඔබටත් ධර්මයේ වැඩපිළිවෙලට එන්න ආස නම්, ඔබත් මෙච්චර කාලයක් අවංකවම නම් ධර්මය අහන්නේ, ඔබගේ හිතෙත් රැව් දෙන්න ඕන හඬක්. ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පුදුම සහගතයි. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන සිතාගත නොහැකි. එවැනි වූ වදන් ඔබගේ සිත තුළ රැවුදෙන්න ඕනේ. ඒ නිසා කල්පනා කළා අපිත් පසුගිය කාලේ නොනවත්තා එක දිගට ගොඩාක් ධර්මයේ දේශනා කළා. මේ කොරෝනා වසංගතේ පමණක් නෙවෙයි, පාස්කුපහාරය, මේ බෝම්බ ගහන සිද්ධිය ඇවිල්ලා මේ ලංකාව සලිත වෙලා තියෙන කාලේ එක දිගට ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. මිලින්ද ප්‍රශ්නේ පටන්. ඉතින් නොයේ ආකාරයෙන් ධර්මය දේශනා කරමින් එතන මිනිස්සු ගොඩාක් ඒ ධර්මය ඇහුවා.
ඔබ ධර්මයේ ගොඩක් ඇහුවා. දැන් බලන්න මේ හඬ ඔබගේ හිතේ දෝංකාර දෙනවද කියලා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යය කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පුදුම සහගත කෙනෙක් කියලා ඔබට දැනෙනවා නම් ඔබ ධර්මයේ මාවතට සත්පුරුෂයන්ගේ මාවතට ඒ සොඳුරු මාර්ගයේ දෙසට ඔබ යන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා හිතේ දැනෙන්න ඕනේ. හිතේ දැනෙන්න ඕන. අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන උපදින ප්‍රේමය, බුදුරජාණන් වහන්සේ ගැන උපදින ශ්‍රද්ධාව ඔහුව සුගතියට යනවා. මඟපල් ලබන එකෙන් මෙහා ගැන මම මේ කියන්නේ. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බීති සග්ගපරායන. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ඔවුන් සුගති පරායනයි. අස්වැසිල්ල ලබන්න, ඒ පිහිට ලබන්න, ශෝකේ අත්හරින්න. ශෝකේ අත්හැරලා ශාසනයෙන් ලැබුණ දායාදේ මේ ශ්‍රද්ධා මාණික්‍ය රැකගන්න. දුගී දුප්පත් අසරණ භවෙන් තැවි තැවි පීඩා විඳ විඳ තවත් ඉන්න එපා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය බව අහන්න. මවුන් කරටගෙන යෝන් පුතා මහ සාගරයේ පීනද්දී සම්බුදුවරුන්ගේ ජීවිතය ගැන සිතා මහා බ්‍රහ්මෙක් සොඳුරු සම්බුදු ජීවිතයේ සැපය හිතෙන් බුදුරු ගැන හිතන සැප හිතෙන් විඳ විඳ මනුලෝ බැලුවා. එවැනි වූ සම්බුදු බවකට පෙරුම් පුරන හෝ පෙරුම් පුරන්න සුදුසුව කවුරුත් ඉදීද? අන්ධකාරයේ දිලෙන පහනක් වගේ නිල් පාට පළසක පෙරරෙන රන් කඳක් වගේ සායුරේ මවුන් කරටගෙන පීනන පුතෙක් දුටුවා. ඒ 20 අසංඛ්‍යය කල්පයකට කලින් 20 අසංඛ්‍යය කල්පයකට කලින් මවුන් කරටගෙන දවස් 7ක් එක දිගට සාගරේ පීනනවා. එහෙම ආශ්චර්යයක් නෙවෙයිද? විවරණ ලබන්නත් කලින් එහෙම පීනගෙන යද්දී බ්‍රහ්මයා විරල ලං කළේ නැහැ. මොහොත කෙටි කළෙත් නැහැ. ඔහුගේ ඇඟට ශක්තිය දැම්මෙත් නැහැ. බලා සිටියා. මෙවැනි වූ වීරියක් තුන් ලෝම දකින ඒ බ්‍රහ්මයාට ඇඟිලි 10කින් ඇඟිලි 10න් ලෝක ධාතු 10ක් එළිය කරන්න පුළුවන් බ්‍රහ්මයාට පෙනුන්නේ නැහැ එවැනි වීරියක් වෙන කෙනෙක් තුල. හිතුවා මොහු හිතුවොත් බුදු වෙන්න ඕන කියලා. මොහුට ඒ ලේසියෙන් ලං විය නොහැකි, ලේසියෙන් පිරිය නොහැකි පුණ්‍ය පාරමිතා ඇති සාමාන්‍ය මිනිසෙකුට සම්බුදු වෙනවා කියන එක සිතාගතවත් නොහැකි දෙයක්. එවැනි දෙයකට යන්න මොහුට හැකි වේවි. ඒ නිසා බ්‍රහ්මයා බ්‍රහ්ම 이르දියෙන් මවුන් ඊතර කරන්නාසේ සකල ලෝකයාද ඊතර කරවමි සම්බුදු වෙමි කියන අදහස අර පීනන වීරිය කරන කෙනාගේ චේතනාවට මුහු කළා. සායුර මැදදීම හිතුණා බුද්ධෝහං බෝධිසාමි මම සම්බුදු වෙලා අන් අයට අවබෝධ කරවනවා. දැන් හිතට එනවා එහෙම එකක්. ඊළඟට මම තරණය කරලා මේ සංසාරේ අන් අයත් ඊතර කරවනවා. මම සම්බුදු වෙනවා කියලා. ඔන්න වීරියෙන් වෙරළට සේන්දුණා. මව පුතාගේ හිස අත ගාලා අර මවගේ සිතට කාවැද්දුවා බ්‍රහ්මයා. පුතා උඹ මාව ඊතර කළා වගේ අන් අය ඊතර කරවපන්. තමාන්ට සාගරයේදී හිතුණ දේ අම්මත් ඒ විදිහටම කිව්වා.
අන්න චේතනාව දැඩිව පිහිටියා. එතකොට සම්බුදු බව කියන එක එහෙම ලේසි දෙයක් නෙවෙයි. අද කාලේ බුදු බව පැතීම තියෙන්නේ අහලානේ. අද කාලේ බුදු බව පැතීම තියෙන්නේ අහලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දැන් ආචාර්ය මනුස්සෝ පොත් වහන්සේ තුල ওই කාරණාව හරි ලස්සනට විස්තර වෙනවා. මම හිතුවා ඒක මේ පින්වතුන්ට කියන්න ඕන කාරණාවක් කියලා. ඒ තමයි පින්වත්නි මේ පොත් වහන්සේගේ 23 වෙනි පිටුවේ බලන්න පැහැදිලිවම තියෙනවා. මෙහි ඊටා පැහැදිලිව දැක්ක හැකි තව දෙයක් ඇත්තේ. එනම් මේ තරුණයා තුළ බුදු වීමේ අදහස ඇති වූයේ බුදුවරයන් පිළිබඳව කතා ඇසීමෙන් නොවේ. ඒ තරුණයා බුදුරු ගැන දන්නේ. අද බුදු බව පතන්නේ තව බුදුරජාණන් වහන්සේලා ගැන අහලා. ඒකයි වෙනස. ඊට පස්සේ මේ අදහස ඇති වූයේ අභිමානවත් චරිත කතා කියවීමෙන්ද නොවේ. අසවලාත් බුදු බව පතයි. මාද බුදු බව පැතුව මනායයි. අනුන් කොපි කිරීමේ අදහසින්ද නොවේ. බුදු බව පැතීම යනු ශ්‍රේෂ්ඨ දෙයකි. එනිසා මාත් බුදුන්ට ඕනෑය කියාත් නොවේ. එබඳු අදහසක් මොහු තුළ නොතිබුණේය. එදා සිය සිරුරෙහි තිබූ අංශු මාත්‍ර ජවය පවා හැම සිතවිල්ලක්ම පවා හැම හුස්ම පොදක්ම පවා කැප කරන ලද්ද එකම එක් දෙයකට පමණි. එනම් මව් බේරා ගැනීමටය. ඔහු තුළ සියලු ලෝ සත දුකින් මුදවා ගැනීමට එලෙසින් කැපවිය යුත්තේ යන අදහස වෙනත් ඈත ලෝකින් පැමිණි සිටිවිල්ලකින්. උතුර නොපෙනෙන ලෝකේ මිනිස්යාගේ සිටිවිලි හසුරුවන ආකාරය ඔබට මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ සකල මිනිසයා හුදෙකලාවේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඔවුන්ගේ සිටිවිලිත් එක්ක, ඔවුන්ගේ ගමන් මාර්ගයත් එක්ක මේ ලෝකෙත් එක්ක මොහොන බවක් තියෙනවා. මිශ්‍ර වුණ බවක් තියෙනවා. එතකොට පින්වත්නි මම කියන්න උත්සාහ කළේ සම්බුදු බව පැතීම. එතකොට කවදාවත් අහලා නැති, හිතලා නැති, දන්නෙත් නැති දෙයක් ගැන චේතනාව හටගත්තා. ඊට පස්සේ මේ විදිහේ ඒ අදිෂ්ඨානය බලවත් තිබ්බ අදිෂ්ඨානය පින්වත්නි ඊට අසංකේය කල්ප 16කට පස්සේ සුමේද තවුසානම් විදිහට ඉපදිලා දීපංකර පාදමූලයේ විවරණ ලැබුවා. එක දැන් ඒ කාරණාව කල්පනා කරනකොට තව දේවල් තියෙනවා. සමහර හිතනවනේ දැන් ඔය පුංචි ළමයි කියනවා මම මේ අනාගතේ මම මේ සටන් කරන්න යනවා. මම වෙඩි තියනවා. එහෙම කියනවනේ පස්සේ කාලේ අමතක වෙනවා. නමුත් එහෙම කිව්වත් ඒ වගේත් නැද්ද එහෙනම් කවදා හරි ඕන් ඒ තැනකට යොමු වෙන බීජයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගෞතම බුද්ධ ශාසනය අවබෝධ කරන්න ඕන කියන අදහස අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගමින් ගමට විස්තර කිරීමත් එක්ක තමයි අපිට ඇති වුනේ. එතෙක් කරපු පින්කම් වලදී, එතෙක් කරපු කුසල් වලදී, එතෙක් කරපු යහපත් ක්‍රියාවලදී දෑත දෝත නල්ලී තියලා සාදු කියා පැතුවේ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකින්න ඕනේ එකම ධම් සභා මණ්ඩපයකදී කියලා. ඒතර එහෙම පතන ඒවත් මිනිස්යන්ගේ චේතනාත් එක්ක එකතු වෙනවනේ, මොහු වෙනවනේ. එහෙනම් ඒ කරපු ප්‍රාර්ථනා අභිඹවලා බලවත් වූ චිත්ත ප්‍රාර්ථනාවක් ඕන, අදිෂ්ඨානයක් ඕන. ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරනවා කියන එකට. ඒකයි මේ ගැම්ම එන්නේ නැත්තේ, ශක්තිය එන්නේ නැත්තේ, හැකියාව එන්නේ නැත්තේ. ඒ කියන්නේ අපේ ධර්මය අවබෝධ කරන්න තියෙන ප්‍රාර්ථනාව දුබල වෙලා ඊට එහා වෙනත් ප්‍රාර්ථනා, වෙනත් අදිෂ්ඨාන. එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා සෙවණි කලල මත, මඩ කලල මත වැතිරිලා හිටපු මහ බෝධිසත්වයෝ සුමේද තාපසතුමාට භාග්‍යවතුන් වහන්සේ විවරණ ලබා දුන්නා.
විවර මේ අනාගතේ බොහෝ කාලයක් ගියාට පස්සේ අසංකීය 4කුත් කල්පලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවකයන් වෙනවා කියලා දැන් බලන්න පිංගුතුනි සම්මා සම්බුදුවරුන්ගේ ආශ්චර්ය ඒ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ පෙරම් පුරන්න හිතලවත් නැහැ. ඊට අසංකේය 3කට පස්සේ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ තමන් අග්‍ර ශ්‍රාවක වෙනවා කියන චේතනාව ඇති කරගන්නේ. ඒකට අසංකේය 3කට පස්සේ චේතනාව ඇති කරගන්න කෙනෙක් ඒ චේතනාවෙන් මෙහෙවන ලදු අනාගතයේ අග්‍ර ශ්‍රාවක වෙන බව ඒ චේතනාව ඇති කරගන්න අසංකේය 3කට කලින් බුදු කෙනෙක් ප්‍රකාශ කරනවා. ආශ්චර්ය නෝයේද? හරි සුමේද තාපසතුමා ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු වචන ඒ විදිහට ඒ ආකාරයෙන් ඒ විදිහටම සිද්ධ වුණාද නැද්ද? අසංකේය 4කුත් කල්පලක්ෂයකින් එහා ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන දීපංකර බුදුරජාණන් වහන්සේ වදාළ සියලු දේවල් අකුරක් නැර සිද්ධ වුණා නම් ගෞතම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන දේශනා කළා දැන් අවුරුදු 2600යි. ඒවා ඒ විදිහටම සිද්ධ වෙනවා. මේ 2600 මොකද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා නම් අනාගතේ මේ සත්වය පිරිනවනවා කියලා. ඒ නොවේද මේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා අනිත්‍ය නොවේද මේ අපි දකින්නේ? සත්වයාගේ පිරිහුණ ජීවිතේ නෙවෙයිද මේ දකින්නේ? කෙලෙස් උග්‍ර වූ ලෝකේ මිනිසයා කන බැටේ නෙවෙයිද මේ දකින්නේ? ඒකාන්තයෙන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යම් ප්‍රකාශයක් කරන්නේද ඒකාන්තයෙන් සත්‍යයි. ආශ්චර්යයි පින්වත්නි. ආශ්චර්යයි. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ උග්‍ර තපස් ඇති මේ ජටිල තාපසයා අනාගතයේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා විතරයි. තාපසේ ඒ බුද්ධකාරක ධර්ම විමසන්ට එපමණයි. එතකොට පින්වත්නි අර බුද්ධකාරක ධර්ම කියන්නේ මොනවද කියලා අහලවත් නැහැ. එදාමයි සුමේධ තාපසතුමා සම්බුදු කෙනෙක් වඩිනවා කියලා හැවි. එතකොට අහලවත් නැතුව අර දිව්‍යම් මිනිසුන් විසින් පුදන ලද මල් මත ඉඳලා මම ලෞතුරා සම්මා සම්බුදු වෙනවා කියන විවරණය සත්‍ය වචන ඇති සත්‍ය නාම වූ තථාගතයන් වහන්සේ වදාලා. එහෙනම් ඒ ඉලක්කේ කරා මා ගමන් කරන්න මා පිරිය යුතු ගුණධර්ම වනවාද කියලා දසපාරමිතාවෝ තමම්මයි විමසුවේ. කවුරුත් කියලා දීලා නෙවෙයි. තව කවුරුත් කියලා දීලා නෙවෙයි. දැන් අද බුදු බව පතන අය ජාතක කතා බල බලා දසපාරමිතාව කොලේක ලියාගෙන තමයි පුරන්නේ. තමා තුලින්ම තමන්ම කල්පනා කළා. සම්මා සම්බුදු වීම පිණිස මා පිරිය යුතු ගුණධර්ම මොනවාද? ඒ තමයි දානය. ඊළඟට සීලය. ඒ වගේම නෙක්ඛම්මය, ප්‍රඥාව, වීරිය, ඉවසීම, සත්‍ය, ඊළඟට අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව. මේවා පාරමිතාවක් විදිහට පුරන්න ඕන. මේ කාරණා 10මයි පුරන්න තියෙන්නේ වෙනත් දෙයක් නැත කියලා දස පාරමිතාව තමා තුළින්ම විමසුවා. යම්තාක් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දස පාරමිතා පුරලනම්. අර බෝධිසත්වයෝ සුමේධ තාපසතුමා තවක් කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒ කාරණා 10ම මට පුරන්න තියෙන්නේ මේ කාරණා 10ම කියලා තමා තුළින්ම විමසුවා කියලා යමක් ඇද්ද? ඝනකඩ බොල් මහ පොළොව සෙලවෙන්න ගත්තා. තනියෙන් තේරුම් ගත්තා නේ කියලා පාරමිතා 10. දීපංකර තථාගතයන් වහන්සේ වැඩ හිටපු දන්හල කම්පා වුණා කියනවා.
උපාසකයෝ සංඝයා ඇහුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භූමිය කම්පා වුණේ කුමක් නිසාද? පින්වත්නි විවරණ ලබන ලද සුමේද තාපසයා තමා තුළින්ම තවක් කෙනෙක්ගේ උපකාරයක් නැතුවම බුද්ධකාරක ධර්ම තමා තුළින්ම වටහා ගත්තා. ඒ ආශ්චර්ය දෙයක් කියන. එතකොට සම්බුදු වෙන්න ඕන කියලා තවම පාරමිතාව පටන් ගත්තේවත් නැතුව පාරමිතා 10 තේරුම් ගත්තා නම් කාගෙන්වත් අහන්න නැතුව දස පාරමිතා පුරන ලද අපගේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයේ ගැන කොමට නම් සැක කරනවද? ඒ ධර්මය කොච්චර පාරිශුද්ධද? ඒ ධර්මය කොච්චර සත්‍යද? සුගතියේ උපත පිණිස, දෙව්ලොව බඹලොව උපත පිණිස, මගඵල ලැබීම පිණිස, කෙලෙස් දුරු කර ගැනීම පිණිස යම් මාවතක් ඒතථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි. මාක් නිසාද යත් මේ දේශනා කරන්නේ සම්මා සම්බුදුවරේ. සම්මා සම්බුදු වෙන්න පෙරම් පුරන්ටත් කලින් ගුරු උපදේශයක් නැතුවම පාරමිතා 10 තේරුම් ගත්තා. අහලවත් නැතුව. මම මේ කියන දේ තේරෙනවද? වටහා ගන්න පින්වත්නි. ඒ අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ ආශ්චර්යමත් බව බලන්ට පුදුම සහගතයි. ඕවා දැනෙනවා මේ ආශ්චර්ය මනස පොත කියවනකොට. හිතට දැනෙනවා බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි කියලා. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි කියලා. ඊළඟට තව ලස්සන කාරණාවක් තියෙනවා. එතන මම අද ධර්ම දේශනාව මේ ධර්ම දේශනාව මේ ආශ්චර්ය භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියන ආශිර්වාදමත් බව සූත්‍ර දේශනා ඇසුරින් ඉස්මතු කරන්න කියලා මට ලොකු ස්වාමීන් වහන්සේ ආශිර්වාද කළේ. මට ලොකු ස්වාමීන් තමයි මේ පාර පෙන්වුවේ. මට ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ දිශාව පෙන්වුවේ. මෙන්න මේ දිශාවට යන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යමත් කියලා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. ඉතින් මේ දිශාව දෙස බලනකොට මට එකපාරම ආශ්චර්ය මනසෝපතමයි පෙරුණේ. සූත්‍ර දේශනා ඇසුරින් ඉදිරියට යම් දහම් කරුණු ඔබට මම විස්තර කරන්න උත්සාහ කරනවා. අපිට මේ ධර්මය අහනකොට අපේ හිතට දැනෙනවා භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. මේ ආශ්චර්ය මනස උතුම් පොත් වහන්සේ කියවගෙන යනකොට තව ආශ්චර්යයක් දැනුණා. ඒ තමයි විවරණ ලබන සූවිසි විවරණ කතාවේ හොඳට බලන්න මේවා අපිට දැනෙච්ච නැතිව පොතෙන් දැනෙනවා. මේ සූවිසි විවරණ විස්තර කරනකොට පුදුම සහගත දෙයක් තියෙනවා. ඒ තමයි හැම බුදු කෙනෙක්ගෙම විවරණ ගන්නවානේ. ඒ විවරණ ගත්තට පස්සේ සිද්ධ වෙන දෙයක්. ඒ තමයි සක්විති රජ කෙනෙක් වෙලා විවරණ ගන්නවා කියනකො විජිතාවේ සක්විති රජුරෝ විවරණ ගත්ත දා ඉඳලා ආය කෙලෙස් සහිතව කාමයේ අසුරු කරන්නේ. එදාම පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ ශාසනය බබළුවනවා. යක්ෂයෙක් නම් ඒ යක්ෂයා එතෙක් කරගෙන හිටපු අකුසල් අත්හරිනවා. මුළු ජීවිතේම ශාසනයට කැප කරනවා. ඒ යක්ෂයෝ ගැන පසක තියන්නකෝ. ඒ කාලේ විවරණ අරන් තිනවා මහා බෝධිසත්වයෝ සිංහෙක් වෙලා. ඒ සිංහයා දවස් 7ක් නොකා නොබී ඒ ශාස්ත්‍රුන් වහන්සේ මහා සංඝයා දෙසත් බලාගෙන සිටිනවා. එතනදීන් තමයි තථාගතයන් වහන්සේ විවරණ දෙන්නේ අනාගතේ ගෞතම නමින් සම්බුදු වෙනවා මේ සිංහරාජයා කියලා. ඒ වචනේ ඇහිච්ච ගමන් එදා ඉඳලා ගොදුරු හෙව්වේ නැහැ. නිරා ආහාරව එතන සිටම මැරිලා යනවා. ප්‍රාණඝාත කර්මය කරන්නේ. ප්‍රාණඝාතය කරන්නේ. ඒ විවරණ ශ්‍රී ලැබිච්ච ගමන් ඒ බුද්ධ වචනේ සවනට ශ්‍රවණය වුණ ගමන් එතනින් එහාට අකුසල් කරන්නේ. නාගරාජෙක් අතුල නැහැ. විවරණ ශ්‍රී ලැබලා තියෙනවා. එදිනින් එහාට නාගයන්ගේ ලාමක ගති ඔහු තුල නැහැ. කාමයට ලොල් වෙලා කාමයෙන් දැවි
ලාමක ගතියත් එක්ක ඒ නාගරාජයා ඉදන් පස්සේ වාසය කළේ නැහැ. ඔහුට සංස්කාරයක් විදිහට රැස් කරගත්ත දෙයට තියෙන නාග ශරීරය මිසක්කා හිතෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට. එක බුද්ධ ශාසනයක්වත් ඒ මග හැරෙන්නේ ශාසනය බබලවන්නේ නැතුව. බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා, රජ කෙනෙක් වෙලා විදියට ඉපදිලා, ඊළඟට තාපසයෝ විදියට ඉපදිලා, ඊළඟට රජවරු විදිහට ඉපදිලා, බ්‍රාහ්මණයෝ විදියට ඉපදිලා, කොයි විදියට ඉපදුනත් විවරණ ශ්‍රී ලැබුණේ මිනිස්සෙක් විදියට ඉඳලා නම් පැවිදි වෙනවාමයි. බුද්ධ ශාසනයක් පැවිදි නොවි අත්හරින්නේ නැහැ. පැවිදි නොවි අත්හරින්නේ නැහැ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයක පැවිදි නොවි අත්හරින්නේ නැතුව ඒ ශාසනයේ බබලවමින් යන ඒ මහා බෝධිසත්වයෝ සම්මා සම්බුදු බවට පත් වුණා නම් පින්වතුනි මේ බුදු සසුන අතහරින්න එපා. බුදු සසුනක් අතාරින්න නැතුව යන අයටයි විමුක්තිය තියෙන්නේ. බුදු සසුනක් අතාරින්න නැතුව යන අයටයි සසර දුකෙන් නිදහස් වීම තියෙන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ අත්හරින්න එපා. අනාගතේ හරි ඔබට මේ බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් ලැබෙනවා කියන්නේ යම් සාක්ෂියක් තියෙනවා නම් ඒ ඒකාන්ත සාක්ෂිය තමයි මේ බුද්ධ ශාසනය අත්හරින්නේ නැති බව. මේ යුගයේ ශාසනයට මුල් තැන දෙන බව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට පිළිවෙත් පුරන බව. මේ අවස්ථාව මග හැරෙන්න දෙන්න එපා. අපි සරණ ගියේ භාග්‍යවත් වූ අරහත් වූ ආශ්චර්ය මනුස්ස රත්නය වන තථාගත සම්බුදුරජාණන් වහන්සේ කිසිම බුද්ධ ශාසනයක් බබලවන්නේ නැතුව අත්හැරියේ නැහැ. කිසිේ අත්හරින්නද? ඒ උත්තමයාගේ ජීවිතේ හැඩ ගැහින්නේ සම්බුදු බවටනේ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. සියල්ල අත්හරිනවා. සක්විති රජකම අත්හරිනවා. සත්ත්ව රතනයන්ගෙන් යුතු ආකාශචාරී වූ ඇත්තු අශ්වයෝ ඇති මාණික්‍ය රත්න අහසේ පහළ වෙලා තියෙන මුළු පෘථිවියම තමගේ වසඟේ පවත්වන තමන්ට යටත් වූ මහා අධිරාජ්‍ය වූ සක්විති රජතුමා. දිව්‍ය භෝජනයන්ගෙන් කම්සැප විඳින සක්විති රජතුමා. මනුස්ස ලෝකේ වැඩිම සැපය, මනුස්ස ලෝකේ වැඩිම කාම සැපය විඳින්නේ සක්විති රජතුමා. ඒ ඔක්කොම අතහැරලා පාත්‍රය අතට ගන්නවානේ. අර විවරණ ශ්‍රී ඉදිරියේ මනුස්ස ලෝකේ මහා සැප සුඛ සහගත සිනිඳු වස්ත්‍රය දරන්නේ සක්විති රජතුමා. ඒ සියල්ල අත්හැරලා පාංශකුල චීවරේ දරනවානේ. සොඳුරු පලස් මත රම් මිරිවැඩි සඟල පයලා ගමන් කරන සක්විති රජුරෝ. ඒ මිරිවැඩි සඟල අත්හැරලා වහන් නැති පයෙන් ගෙන්ගෙට පිඩුසිඟා වඩිනවානේ. පුදුම සහගතයි. ඒ වාගේ අත්හැරියා. සම්බුද්ධ ශාසනය ඉදිරියේ අත්හැරියා. තමන් සම්බුද්ධ ශාසනය බබලවන කෙනෙක් වුණා. ඒ කසාවත බබලවන කෙනෙක් වුණා. ඒ විදිහට අත්හැරී සක්විති රජකම ලැබී තියෙද්දින් අත්හැරියා නම් සිදුහත් කුමරු ගිහිගේ අත්හැරීම පුදුමයක් නෙවෙයි. පුදුමයක් නෙවෙයි. ඉතින් පින්වත්නි මේ විදිහට දැන් සම්බුදු බවට පත් වෙන හැටි මම මේ බුද්ධත්වය ගැන කියන්නේ. ඊළඟ දේ තමයි මේ ජීවිතේ අපි දෙසම බලන්න. අපිට එක අරමුණක කොච්චර දවසක් ඉන්න පුළුවන්ද කියන්නේ. ඔන්න තරහ ගන්න නැහැ කියලා හිතනවා. හැරෙනකොට තරහ යනවා. මම නම් ඔන්න හොඳට හිත සංවර කරගෙන ඉන්නවා කියනවා. මේ හැරෙනකොට අසංවර වෙනවා. අපේ චිත්ත අදිෂ්ඨාන අපි ඉදිරියේම බොඳ වී ගිය හැටි
100,000 වාරයක් අපි දැක්කා. එක අරමුණක ඉන්න බෑ. එක අධිෂ්ඨානයක ඉන්න බෑ. පෙරුම් පුරලා මහාන වෙන්න එන කෙනා ටික කාලෙකින් සමහරවිට අමාරුයි කියලා යනවනේ. අඬලා දොඩලා දෙමව්පියන්ගෙන් කැමැත්ත අරගෙන මේ එන ඉලන්දාරියා ටික කාලෙකින් ආයෙත් කාමයේ මතක් කරලා යනවනේ. පහදින්න පින්වත්නි, ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් එකම එක අදහසකින් ආවා. කවදාවත් වෙනස් වුන්නේ. ඒ තමයි මම සම්මා සම්බුදු බවට පත් වෙනවා. මම ඊතර වෙලා අන් අයත් ඊතර කරනවා කියන එක. එතකොට අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් එකම අදිෂ්ඨාණයෙන් පැමිණියා කියලා යමක් ඇද්ද? ඒකාන්තින් ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ නිසා එකම අදිෂ්ඨානයෙන් ඉන්න බැරි සියලු දෙනා සරණ යන්න ඒ ආශ්චර්යවත් වූ භාග්‍යතුන් වහන්සේම බුදුරජාණන් වහන්සේම සරණ යන්න. මේ හිත්වල තියෙන ලාමක ගති, කුහක ගති, දීන ගති, ලාමක ගති මේවට පහර දෙන්න නම්, මේවා සෝදා හරින්න නම් එවැනි එකම එක ලාමක බවක්, දීන බවක් නැති ඒ ශ්‍රේෂ්ඨ මහා පුරුෂයාණන් වහන්සේ සරණ යන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඔයාලගේ කෙරෙට්ටු පැත්තක තියාගන්න. තම තමන්ගේ චරිත කතා පැත්තක තියාගන්න. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ඒ සුමේද තාපසතුමා මඩ කලල මත වැතිරිලා මඩ දිහා නොබලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේ දෙසම බැලුවා. අන්න එතනදී වදාලා මේ පුරුෂයා අනාගතේ සම්බුද්ධ වෙනවා. ඒ නිසා ඔයාලගේ මඩ කලල පසෙක දා. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසම බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඉතින් පින්වත්නි, කිසිම මේ අසංකේය 4 තුල කිසිම අභෞවියක නොහිඳ, කිසිම කාම විකෘතියකින් බැට කන් නැතුව, අසාමාන්‍ය භවකින් බැට කන් නැතුව පවිත්‍ර ජීවිතයක් එක්ක පෙරුම්දම් පෙරුයි. කිසිවෙකුට ලං විය නොහැකි දානය, කිසිවෙකුට ලං විය නොහැකි ලෙස සිල් පිරුවා. කිසිවෙකුට ලං විය නොහැකි විදිහට අබිනිෂ්ක්‍රමණය කළා. ගෙදරින් පැන් කෙන්ඩි අරන් තපසට යනවා. ආයේ කවදාවත් ගෙදර දෙස බලන්නේ. ඒ ගම දෙස බලන්නේ. ඥාතින් දෙසවත් බලන්නේ. අද තියෙන්නේ කුමන නෙක්ඛම්මයක්ද? අද ගෙවල් දොරවල් වලින් ආවට පස්සේ පහුවදා කෝල් කරන්න පුළුවන්. ඒ ඥාතින්ට ඇවිල්ලා බලන්න පුළුවන්. අපිටද ගිහිල්ලා බලන්න පුළුවන්. වගතුග හෝදුවාවල් හැමතැනින්ම ලැබෙනවා. අද කුමන අත්හැරීමක්ද? එදා අත්හැරලා ගියාමයි. අම්මා කවුද, තාත්තා කවුද, ඥාතින්ට කොහොමද උනේ මොකවත් දන්නේ. එකම එක තැනයි තියෙන්නේ. බඹසර රකිමින් තපස් රකින්න එක. ඒ නෙක්ඛම්මේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නෙක්ඛම්මේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ නෙක්ඛම්මේ පිරුවා කිසි කෙනෙකුට ලං වෙන්නේ නොහැකි විදියට. ඒ විදියට නෙක්ඛම්මේ පුරුදු කළා නෑ සාරිපුත්තයන් වහන්සේවත්, මොග්ගල්ලාන උත්තමයන් වහන්සේවත්, මහා කස්සපයන් වහන්සේවත් මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන අතර සකල ශ්‍රාවක සංඝයා නෙක්ඛම්මේ පුරුදු කළා නම් සංසාරේ ඒ වැලි කෙටියක් වගේ මහා බෝධිසත්වෝ තනියෙන් මහා මෙරකටත් එහා නෙක්ඛම්මේ පුරුදු කළා. ඒකයි පාරමිතා කියන්නේ. ඒකයි පාරමිතා කියන්නේ. එතකොට ප්‍රඥාව, ඊළඟට වීරිය, ඉවසීම, සත්‍ය, අදිෂ්ඨානෙ, මෛත්‍රිය, උපේක්ෂා. මේ විදිහට සෑම ජීවිතයකම ගුණධර්ම වඩා තිරිසන් සතෙක්ව ඉපදුන ජීවිතේ පවා
මගපල නුවණට සම්බුදු බවට වඳිනවා ඒ මෝර ජාතකය. ඒ රණ මොනරා උදේට අවදි වෙන්නෙත් සවසට නින්දට යන්නෙත් මේ විදිහට ගාථා පවසා. "යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ" යම්කිසි බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් සියලු ධර්මයන්ගෙන් එතරට වැඩිය ඒ උත්තමයාට කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා, බුදුරජාණන් වහන්සේ කියලා. "යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ" තේමේ නමෝ ඒ උත්තමයාට නමස්කාර වේවා. බුද්ධ කියන වචනයට වැඳ වැඳ හිටියා තිරිසන් ලෝකෙ ඉද්දිම. තේච මම් පාලයන්තු මාව රකින්න බුදුරජාණන් වහන්සේට බාරයි. පුදුම සහගතයි මේ මොනරෙක්. "යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධාණං" බුදුවරුන්ට නමස්කාර වේවා. නමත්තු බුද්ධා නමත්තු බෝධියා ඒ අවබෝධයට නමස්කාර වේවා. නමෝ විමුක්තානං නමෝ විමුක්තිය විමුක්තියට පත්වෙච්ච අය ඉන්නවා. සතර මඟඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඒ රහතන් වහන්සේලා ඒ විමුක්තිය තියෙන අමා මහ නිවන ඒ සියල්ලට නමස්කාර වේවා. අවුරුදු 700ක් උවදුරක් නැතුව සිටියා බුදුවරුන්ට වැඳ වැඳ. ඒ නාමයට විමුක්තියට නිවනට වැඳ වැඳ. එහෙමයි සසරේ පැමිණි අපේ මහ බෝධිසත්වයෝ. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලය ගැනම සීකරනකොට අතපය කපද්දී කඳුලක් නොසලා තරහා නැතුව මෙසිතෙන් හිටපු අවස්ථා. අර ධර්මපාල මහා කුමාරයා ශාන්තිවාද ජාතකය ඇස් ගලවලා දුන්න ජීවිත, දල දෙක කපා දුන්න ජීවිත, මහ පොළොව සොලවා දරුවන් දන් දුන්න ජීවිත. බෝධිසත්ව ජීවිතේටම පහදින එක ආශ්චර්යයි. සම්බුදු වරුන් ගැන කවර කතාවද? බෝධිසත්ව ජීවිතේත් ආශ්චර්යයි. පොළොව කම්පා වෙවි දන් දෙනවා. ඒ නිසා අපි සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. ඒ නිසා ඔබගේ ජීවිතේට මේ වදනත් රැව් දෙන්න හිතට ගන්න. ඒ තමයි ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ ආශ්චර්ය වූ භාග්‍යතුන් වහන්සේ මම සරණ යනවා. දිවිහිමියෙන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සරණ යෑමම අපගේ ජීවිතේ දුකින් මුදවනවා. දුක් විඳින්න අකමැති, දුකෙන් නිදහස් වෙන්න කැමැති සුපින්වතුනි බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු අපට අහිමි නොවේවා. තව තව අහන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන. තව තව ඉගෙන ගන්න. තව තව පහදින්න. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට මේ හිත ඍජු වෙලා ඔබ ශාසනය උරුමකාරයෙක් බවට පත් වේවි. ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ භාග්‍යතුන් වහන්සේගේ මේ අසිරිමත් බව ගැන අපි මේ දහම් කරුණු ටිකක් කතා කළේ. ඉතින් මේ උතුම් දහම් වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙස්ට් මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පින්වත් හරස හේවා බජ්ජමගේ මහත්මයා, සුධාරී හේවා බජ්ජමගේ මහත්මිය සහ අසන්‍යා හේවා බජ්ජමගේ දියණිය තමයි මූලික වෙලා දායකත්වයේ දරුවේ ධර්ම දානයේ පින රැස් කරගත්තේ. ඉතින් අපි මේ සියලු පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 23කට පෙර මිය පරලෝකීය හේවා බජ්ජමගේ පත්මසේන පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ මේ අසිරිමත් බව, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අපේ හදවත් තුළට දැනෙන්න සැලැස්වී
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවන අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ට ධර්මාබෝධයම සැලසේවා. හසන්‍යා හේවා බච්චමගේ පුංචි දියණියට ඇයගේ ඉදිරි ජීවිතේ අධ්‍යාපන කටයුතු ජීවිතේ දිනෙන් දින තුනුරුවන් සරණින් ආශ්චර්යවත් වූ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාද ආනුභව බලෙන් ඒ දරුවාගේ ජීවිතය සුවපත් වේවා. අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා. මුළු හදවතින්ම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වීමට හසාන්‍යා දුවටත් වාසනාව ලැබේවා කියලා අපි සිත පතනවා. ඒ වගේම සුජීවත්ව සිටින රෙක්සි සිල්වා පියාණන්ට, හිරන්ති සිල්වා මෑණියන්ට, ලියන මොහොට්ටගේ චන්ද්‍රාවතී කබ්‍රාල් මෑණියන්ට, ලියන මොහොට්ටගේ කමලාවතී කබ්‍රාල් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා. මෙල්බන් නුවර සිටින පින්වත් හරස හේවා බජ්ජමගේ මහත්මයාටත්, සුදාරි හේවා බජ්ජමගේ මහත්මියටත් මේ පින් බලෙන් මුළු හදවතින් භාග්‍යතුන් වහන්සේ සරණ ගිය සසොම් පිහිටෙන් සැනසෙන පින්වතුන් වීමේ භාග්‍යම සැලසේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ඔබ කාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලි කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා. අපි කාටත් ඒ ආශ්චර්ය වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන පින් බලෙන්, ඒ ගුණ සිහි කරන පින් බලෙන්, හදවතේ භාග්‍යතුන් වහන්සේ රඳවා ගැනීමේ පින් බලෙන් සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.